ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙනෙන අකාලික මුනිදහම් ධර්මදේශනාමය වැඩසටහන සමගයි ඔබ අදත් මේ ආකාරයෙන් සම්බන්ධ වෙන්නේ. අකාලික මුනිදහම් ධර්මදේශනාමය වැඩසටහනින් අප භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මකාරණා පිළිබඳ ඔබේ අවධානය යොමු කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේ නමක් අදත් මැදිරියට වැඩම කොට වදාලා. ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මා নমස්කාර පූර්වක පිළිගන්නවා. ධර්ම දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දෑත් වට්ටිය පිළිගන්වා ධර්ම දේශනාව සඳහා ආරාධනා කර සිටිමු. බුද්ධාය නමෝ 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 බුද්ධාය. මහමෙවුනාව භාවනා සුපවාසී පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පා පිණිස අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්‍යධර්මයේ අපට මනා කොට දේශනා කොට වදාළසේක්වා. සාදු 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 සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. පංචශීලයේ සමාදන් වන්න කියන්නේ මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව
මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද උතුම් නිවන අවබෝධ වීම පිණිසද හේතු වේවා උපකාර වේවා සාදු කියන්නේ නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 සදහවත් පින්වත්නි අද දවසේ මේ හැමදෙනාම බොහොම පින්බර සිටිවිලි මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් වූ ගෞරවයක් ඇති කරගෙන ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි ආර්ය මහා සංඝ රත්නයේ කෙරෙහි මහා ගෞරවයක් ශ්‍රද්ධාවක් ඇති කරගෙන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අරමුණු ඇතිව මේ ස්ථානයේ මේ විදිහට වාඩි වෙලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානම් වෙනවා. පින්වත්නි ලෝකේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දේශනා කරනවා මේ සත්වයාගේ සැබෑ ස්වභාවය. අන්න එතකොටයි දැනගන්නේ මේ ලෝක සත්වයා මෙන්න මේ වගේ ස්වභාවයකින් යුක්තයි. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා මේ සසර ගමනක යෙදී සිටිනවා කියන කාරණාව දැනගන්නේ ලෝක සත්වයා ඒ බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීමෙන් පස්සේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා දවසක එක භික්ෂුවක් අහනවා මේ ලෝක සත්වයාගේ පෙර ජීවිත ගත්තොත් මොනතරම් ඈත අතීතයට යන්න පුළුවන්ද කියලා. කල්ප කීයක් නම් මේ සත්වයා ගෙවාගෙන ආවද කියන කාරණාව. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් භික්ෂුව මේ ගෙවාගෙන ආපු කල්ප ගණන මේ පමණයි කියලා කියන්න බෑ කියනවා. මේ පමණ ප්‍රමාණයක් කල්ප මේ සත්වයා ගෙවාගෙන ඇවිත් ඉන්නවා කියලා කාරණා විස්තර කරන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කරනවා ගංගා නම් නදියේ වැලි කැට ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා වැලි කැට කොච්චරනම් ඇද්ද? අපිට ගණන් කරන්න බෑනේ නේද? අපි වැලි දෝතක් අරගෙන ගණන් කරන්න පුළුවන්ද වැලි දෝතක තියෙන ප්‍රමාණය? එහෙමවත් බෑ. එතකොට මේ ගංගා නම් නදියේ කොයිතරම් වැලි කැට ප්‍රමාණයක් ඇද්ද? ඔන්න ඔය වැලි කැට ප්‍රමාණයටත් වඩා වැඩි කියනවා මේ ලෝක සත්වයා කොහොමද? ගෙවාගෙන ආපු ජීවිත ගණනද නෑ. කල්ප ප්‍රමාණය. ගෙවාගෙන ආපු කල්ප ප්‍රමාණය මේ තරම් දීර්ඝයි කියනවා. මීටත් වඩා වැඩි ගණන් කරලා ඉවර කරන්න බෑ කියනවා. එතකොට මොකක් නිසාද මේ තරම් දීර්ඝ සසරකට අපි එළඹලා භව ගමනක යෙදිලා සිටින්නේ? ඒ දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ නොකරපු නිසා. ඒ වගේම දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය අවබෝධ නොකරපු නිසා. ඒ වගේම දුක්ඛ නිරෝධ නම් වූ ආර්ය සත්‍ය අවබෝධ නොකරපු නිසා. ඒ වගේම දුක නැති කරන මාර්ගය ඒ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා නම් වූ ඒ ආර්ය සත්‍ය අපි අවබෝධ නොකරපු නිසා මේ හැම කෙනෙක්ම මේ දීර්ඝ සසර ගමනක යෙදලා ඉන්නවා.
ඒකට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට භව පැවැත්මක් සත්වයාට උරුම වෙලා තියෙන්නේ තමන් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයට බැඳිලා හිටපු නිසායි. ඒ පංච උපාදානස්කන්ධය කෙරෙහි මගේ ආත්මය කියන හැඟීමෙන් යුක්තව උපාදානය වෙලා සිටීමෙන් ඒ කියන්නේ තද බැඳීමෙන් හිටිය නිසා කියන කාරණාව. එතකොට මේ අපි ගෙවන ජීවිත තුළ ආරි සත්‍ය අවබෝධ නොකළපු සෑම කෙනෙක්ම මේ දකින්න රූප ඒ වගේම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයට ග්‍රහණය වෙලා ඉන්නේ බැඳිලා ඉන්නේ. ඔන්න ඔය බැඳිලා ඉන්න ස්වභාවය නිසාම තමයි නැවතත් උපතක් කරා අපව ගෙන යන්නේ කියන කාරණාව මේ ලෝකයේ වෙන කිසිම විශේෂකින් ඉගෙන ගන්න පුළුවන් කමක් නැහැ. ඒක දැනගන්න වෙන්නේ කාගෙන්ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක ධර්මයේ දේශනා කළාගෙන් පස්සේ. මේ ලෝකයේ ඒ ධර්මයේ දේශනා කරන්නේ තථාගතරා සම්මා සම්බුදුරෙක් වහන්සේ බුදුරජාණන් වහන්සේ නමක්ම පමණයි. ඔන්න ඔය විදිහට උන්වහන්සේ ඒ ගැඹුරු ධර්මයේ දේශනා කරපු එක්තරා සූත්‍රයක් තමයි අපි අද ඉගෙන ගන්නේ. උපාදාන පරිවර්ත කියන සූත්‍රය. සංයුක්ත නිකායේ කන්දක වර්ගයේ තියෙන මේ සූත්‍රය අපි තරමක් ගැඹුරු සූත්‍රයක් අපි ඊටාම සරලව විග්‍රහ කරගන්නට බලමු. බුදුරන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරන කාලේ භික්ෂු සංඝයා එක් රැස්වුණු වෙලාවේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා පංචමේ භික්කවේ උපාදානස්කන්ධා කතමේ පංච රූපෝපාදානස්කන්ධෝ වේදනෝපාදානස්කන්ධෝ සංඤ්ඤෝපාදානස්කන්ධෝ සංඛාරෝපාදානස්කන්ධෝ විඥානෝපාදානස්කන්ධෝ. පින්වත් මහණෙනි මේ උපාදානස්කන්ධ පහක් තියෙනවා කියලා දේශනා කළා. උපාදානස්කන්ධ කීයක්ද? පහක්. ඒතර උපාදාන කියලා කියන්නේ බැඳිලා යනවා කියන එක නේද? අපි මොනවටද මේ බැඳිලා යන්නේ කියන කාරණාව අපි මේ තුලින් ඉගෙන ගමු. උපාදානස්කන්ධ පහක් තියෙනවා. ඒ කියන්නේ අපි බැඳිලා යන ස්වභාවයෙන් යුක්ත කාරණා පහක් තියෙනවා. රූපය කෙරෙහි සත්වයා බැඳිලා යනවා. ඒ වගේම වේදනාව කෙරෙහි, ඒ වගේම සංඥාව කෙරෙහි බැඳිලා යනවා. සංස්කාර කෙරෙහි බැඳිලා යනවා. ඒ වගේම රූපය වේදනාව සංඥා සංඛාර විඥාන කෙරෙහි බැඳිලා යන ස්වභාවයෙන් යුක්තයි මේ ලෝක සත්වයා. අන්න එතකොට ඒ බැඳී යන ස්වභාවයෙන් වෙන් වුණු කෙනා, ඒ බැඳී යන රාමුවෙන් වෙන් වෙච්ච කෙනා තමයි මේ අවබෝධ කරලා අවබෝධයෙන්ම මේ පංච උපාදානස්කන්ධය මමයේ මාගේ මගේ ආත්මේ නොවේ කියන හැඟීමෙන් යුක්තව ඉන්න කෙනා. ඒ උතුම් කෙනා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒ රහතන් වහන්සේ තුල මේ පංච උපාදානස්කන්ධයේ සකස් වීමක් නැහැ. බැඳී යාමේ ස්වභාවයක් නැහැ. එතකොට අන් අයට බැඳී යන ස්වභාවය තියෙනවා. එතකොට රූප කියලා අපි බලනකොට බුදුරන් වහන්සේ දේශනා කරන කොහොමද? රූපතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. බුදුරන් වහන්සේ දේශනා කරන කජ්ජනීය කියන සූත්‍රයේ ඔය විදිහට දේශනා කරන කොහොමද? නැසී වෙනසී යන ස්වභාවයෙන් යුක්ත නිසා රූපය කියලා කියනවා. දැන් රූප කියලා කියනකොට පඨවි චත්තාරෝච මහා භූතා චතුන්නාංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතුන්ගෙනුත් ඒ වගේම සතර මහා ධාතුන්ගෙන් සමන්විත සකස් වුණු දෙයකින්මුත් හැදෙන දේ තමයි රූප කියලා දේශනා කළේ. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයන්ගෙන් හැදුණු යමක් වේද අපි ඒක කියන මොකක්ද? රූප කියලා. එතකොට බුදුරන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධයේදී රූප කියලා හඳුන්වන්නේ අපිට මේ බාහිර ලෝකේ දකින්න තියෙන රූප නෙවෙයි වැඩිපුර විශේෂයෙන්ම. දැන් අපි දකින්න හැම දෙයක්ම රූප තියෙනව නේද? අපි එළියට ගියාම ගස් පේනවා, ඊළඟට කඳු පේනවා, ගස් ගල් මේ පර්වත මේ සෑම දෙයක්ම අයිති රූප වලට. අවබෝධ කළ යුතු රූපය ගැන බුදුරන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? මේ ශරීරය මේ මනුස්ස තමාගේයි මේ සලකන මේ ශරීරයක් ඇද්ද? ඒ වගේම
අනුන්ගේ යයි සලකන යම් ශරීරයක් ඇද්ද මෙන්න මෙයයි අවබෝධ කළ යුතු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට තමා තුළ තියෙන මේ රූපේ ස්වභාවය කොහොමද තියෙන්නේ? තමා තුලත් තියෙන මොනවද මේ? පඨවි ධාතුව තියෙන නේද මේ ශරීරේ? හොඳට සිහි කරලා බලන්න තමන්ගේ ශරීරේ. පඨවි ධාතුව තද ස්වභාවයෙන් යුක්ත දේවල් තියෙනවා මේ ශරීරේ. ඒ වගේම ආපෝ වැగిරෙන ස්වභාවයෙන් යුක්ත දේවල් තියෙනවා. ඒ වගේම තේජෝ උණුසුම් ස්වභාවයට අයිති දේවල් තියෙනවා. මේ අපේ ශරීරයේ යම් උණුසුමක් තියෙනවා. සීතලක් තියෙනවා. ඒ වගේම වායෝ ස්වභාවයට අයිති ස්වභාවයක් මේ ශරීරයේ තියෙනවා. අන්න ඔය දේවල් වලින් සකස් වුණු දෙයක් තමයි මේ ශරීරය. එතකොට යම් කෙනෙක් මේ රූපය අවබෝධ කරනවා කියන්නේ කොහොමද? කෙනෙක් විදර්ශනා වශයෙන් දකිනවා නම් මේ ශරීරයේ තියෙන මොනවද? කෙස් නේද? පඨවි කොටස් වලට අපි ගත්තොත් කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර මේ ආදී වශයෙන් බලනකොට මේ තද ස්වභාවයෙන් පඨවි කොටස් බලනකොට මේ කොටස් ටික බලනකොට වෙන මොකක්ද තියෙන්නේ? තද ස්වභාවයෙන් යුක්තයි. ඒක පොළොවට පස් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. පඨවි ධාතුවට අයිති. ඒ වගේම ආපෝ ධාතුවට අයිති කොටස් මේ ශරීරය තුල තියෙනවා. කොහොමද මොනවද තියෙන්නේ? මේ ශරීරයේ තියෙනවා පිත්ත, සෙම, සැරව, ලේ, දහඩිය මේ ආදී වැగిරෙන ස්වභාවයෙන් යුක්ත දේවල් මේ ශරීරයේ තියෙනවා. ඒ වගේම උණුසුම් ස්වභාවයෙන් යුක්ත දේවල් මේ ශරීරය තුල තියෙනවා. කොහොමද? මේ ශරීරයේ යම් ආහාර ගත්තම දිරවලා යනවා නේද? ඒ දිරවලා යන්නට ශරීරයේ උණුසුම බලපානවා. ඒ වගේම මේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වන්නට වර්ධනය වන්නට මොකද්ද බලපාන්නේ? ඒ ශරීරයේ උණුසුමත් බලපානවා නේද? එතකොට මේ ශරීරයේ මේ උණුසුම කියන කොටසටත් අයිති දේවල් තියෙනවා. ඒ වගේම තමයි වායෝ ධාතුවටත් අයිති. වායෝ ධාතුවට අයිති කොටසුත් මේ ශරීරය තුල තියෙනවා. මේ අතපය අතර තියෙන වාතය, මේ අතපය දිගහරිනකොට මේ තියෙන වාතය, ඊළඟට කුස තුල තියෙන වාතය, ආස්වාස ප්‍රස්වාස කරන මේ වාතය, මේ වායු ස්වභාවයෙන් යුක්ත දේවලුත් මේ ශරීරය තුල තියෙනවා. මේ ආකාරයට යා දකින්නවා රූපය. හැබැයි මේ රූපයේ ස්වභාවය කොහොමද? දැන් අපි මේ බැලුවම අපිට එක එක රූප තියෙනවා. එක එකන සමහර කෙනෙක් හරිය ලස්සනට ඉන්නවා, සමහර කෙනෙක් එච්චරම නෑ. ඒ වගේ. ඒකට මේ සෑම රූපේ තමාගේ රූපයට තමා බැඳිලා යනවා. අනුන්ගේ රූපයටත් තමා බැඳිලා යනවා. මෙන්න මේ ස්වභාවය, ඒ බැඳී යන ස්වභාවය තියෙනවා. එතකොට යම් කෙනෙක් ඊතා නිවැරදිව මේ විදිහට සිහිපත් කරනවා නම් මොකද්ද? ඒ බැඳී යන ස්වභාවය ටික ටික මොකද වෙන්නේ? අඩු වෙලා යනවා. එයා දකින්නේ කොහොමද? කෙස්, ලොම්, නිය, දත්, සම්මස්, ඇට, නහර ආදී වශයෙන් මේ ශරීරයේ පිළිකුල් වූ කොටස් දෙහා නුවණින් දකිනවා. ඒ නුවණින් දකින කෙනාට හිතේ රාගය උපදිනවද වැඩිපුරම? එහෙම දකින්න ගත්තම රාගයේ උපදින ස්වභාවය අඩු වෙනවා. ද්වේෂය උපදිනවා නම් ඒ ස්වභාවයත් අඩු වෙනවා. මෝහය ඇති වෙනවා නම් ඒ ස්වභාවයත් නැති වෙලා යනවා. එයි මොකක් නිසාද? ඒක තමයි මේ ශාරීරියේ දින සැබෑ ස්වභාවය. රූපය කෙරෙහි බැඳී යනවා. රූප උපාදානස්කන්ධෝ. ඒ වගේම වේදනෝපාදානස්කන්ධෝ. වේදනාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොහොමද? වේදේතිතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා යන අර්ථයෙන් තමයි මේ වේදනාව කියලා කියන්නේ. මොනවද අපි විඳින්නේ? අපි මේ ශරීරයේ විඳීම් ගොඩාක් තියෙනව නේද? ශරීරයේ අපි නොයෙකුත් ආකාරයේ විඳීම් තියෙනවා. ඒවා අපි සැපසහගත විඳීම් තියෙනව නේද? ඊටාම සැප පහසුවට සමහර වෙලාවට ශරීරයට දැනෙනවා, පහසුවක් දැනෙනවා. ඒ වගේම දුක් සහගත විඳීම් මේ ශරීරයට ඇති වෙනව නේද? ඔව්. ඒ වගේම මොකක්ද ඇති වෙන්නේ? සැප දුක රහිත උපේක්ෂා විඳීම් මේ ශරීරයේ ඇති වෙනවා. එතකොට මේ සැප සහගත විඳීමක් ඇති වෙනකොට අපි සිහි කරනවා නම් අනේ මට මේ සැපේ හැමදාම තිබේවා කියලා අපිට හිතෙනවනේ නේද? මේ සැපේ නම් වෙනස් වෙන්න එපා කියලා හිතනවා. නමුත් ඒ ස්වභාවය මොකද්ද? වෙනස් වෙලා යනවා. වෙනස් වෙනකොට මොකද්ද අපිට ඇති වෙන්නේ? ඒ සැපේ වෙනස් වුණා කියන්නේ ඊළඟට හටගන්නේ මොකද්ද? දුක හට ගන්නවා. සැප වෙනස් වෙනකොටම, සැප විඳීම වෙනස් වෙනකොටම දුක් විඳීම හට ගන්නවා. එහෙම නැත්නම් උපේක්ෂා විඳීම හට ගන්නවා. මෙන්න මේක තමයි ස්වභාවය මේ ශරීරයේ. මේක අවබෝධ කරන තාක්, අවබෝධ නොකරන තාක් මේ සත්වයා සසර ගමනේ නිරන්තරයෙන් යෙදී සිටිනවා. ඒ භව ගමන කෙලවරක් නැති වෙනවා.
ඒ වගේම තමයි සංඥාව. සංඥාව අවබෝධ කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොහොමද මේ සංඥාව බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ? සංජානාති තිකෝ භික්ඛවේ තස්මා සංඥාති උච්චති. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ රූපය උපමාවක් වශයෙන් දේශනා කරනවා. රූපය මොකක් වගේ කියලාද? පෙන පිටක් වගේ. නැසී වෙනසී යන ස්වභාවයෙන් යුක්තයි. හරියට පෙන බුබුලක් වගේ. පෙන බුබුලක ස්වභාවය මොකද්ද? පවතිනවද ගොඩක් වෙලා? නෑ. ඔබ අපි දැකලා තියෙනවා වැස්ස කාලෙට හැම තැනම වතුර පිරීලා වතුර පෙන පිරීලා තියෙනවා. ඒවා ටික වෙලාවකින් කැඩිලා බිඳිලා යනවා. ඒක පැවතුනේ නෑ. අපි පොඩි ළමයි අපි පුංචි කාලේ පෙන ගුලි අරගෙන තියාගෙන ඉන්න උත්සාහ කරන්න ඇති. තේන්නේ නෑ. කැඩිලා බිඳිලා යනවා. අන්න ඔය වගේ තමයි මේ ස්වභාවයේ රූපය. පුංචි කාලේ උපන් කෙනාගේ රූපය වෙනස් වෙවි යනවා. වයසට යනකොට හොඳටම වෙනස් වෙලා යනවා. ජරා ජීර්ණ වෙලා යනවා. ලෙඩ දුක් වලටපත් වෙනවා. මේ රූපයේ නැසී වෙනසී යන ස්වභාවයෙන් යුක්තයි. හරියට පෙන පිටක් වගේ. ඒ වගේම තමයි වේදනාවත්. හරියට වැස්ස කාලෙදි වැටෙනකොට වැහි බින්දුව වැටෙනකොට වතුරට ඒ දිය බුබුලක් උඩට එනවා නේද? එක දිය පිටට වතුර වැටෙනකොට තවත් දිය බුබුලක් උඩට එනවා. ඒ වගේ ඊටාම ඉක්මනින් වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. විඳීම. ඒ වගේම සංඥාවත් එහෙමයි. සංඥාවත් වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. සංජානාති තිකෝ භික්ඛවේ තස්මා සංඥාති උච්චති කියලා බුදුරන් වහන්සේ දේශනා කළා. හඳුනා ගන්නවා කියන අර්ථයෙන් දේශනා කළා මොකද්ද? මේ සංඥා කියන කාරණාව. සංඥා උපාදානස්කන්ධය. ඒකට බැඳිලා යන ස්වභාවයෙන් යුක්තයි. මේ බැඳිලා යන ස්වභාවයෙන් යුක්ත නිසාම මේ සත්වයා ඒකට තණ්හාවෙන් බැඳෙන ස්වභාවය නිසාම මමයේ මාගේ මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න ස්වභාවයක් තියෙනවා. අන්න ඒ නිසා මේ සසර ගමනට වැටිලා බොහෝ දුක් ඇති සසර ගමනක යෙදිලා ඉන්නවා. යම් කෙනෙක් මේ රූපයට, වේදනාවට, සංඥාව කෙරෙහි තියෙන ඇල්ම නිරුද්ධ කරා නම් අන්න එයා මේ සසර ගමනින් සදහටම නිදහස් වෙන ස්වභාවයෙන් යුක්ත වෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංස්කාර පිළිබඳව. සංස්කාර ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංස්කාර හරියට කෙසෙල් වනයක් වගේ. කෙසෙල් ගසක යම් කෙනෙක් පුරුෂයෙක් ඉඳගෙන කෙසෙල් අරටුවක් හොයන්න ගන්නවා. පළවෙනියට පොත්තක් ගලවනවා කෙසෙල් අරටු හොයන්න. අරටුවක් හම්බ වෙන්නේ නැහැ. ඊළඟට තවත් ගැඹුරට හාරනවා කෙසෙල් කඳේ. අරටුවක් හොයාගෙන. අරටුවක් නම් හම්බ වෙන්නේ නැහැ කවදාකවත්. ඒ ගස නැති නිසා කෙසෙල් වනාන්තරයේ තවත් ගහක් කපලා තවත් ගහක බලනවා අරටුව. අන්න ඔය වගේ කෙලවරක් නැති වෙන්න මෙයා මේ කෙසෙල් ගහක් පතුරු ගලවලා බලනවා වගේ. එයා සංස්කාර පිළිබඳව බලනවා. කොහොමද මේ සංස්කාර වලට බැඳී යනවා? කොහොමද මේ සංස්කාර වලට බැඳී යන්නේ? එයා සිහි කරනවා ඒ සංස්කාර මමයේ මාගේ මගේ ආත්මය වශයෙන් එයා ග්‍රහණය වෙලා යනවා. එතකොට ඒ සංස්කාර වලට බැඳීමේ ස්වභාවයෙන් යුක්තයි. ඒ සංස්කාර ගැන හොයනකොට සංකතං අபிසංකරොන්ති इति සංඛාරාති උච්චති. කොහොමද මේ සංස්කාර ගැන බුදුරජාණන් සංකතයේ විසින් සකස් වූ දේ විසින් නැවතත් සකස් කර දෙනවා. සංකතං අபிසංකරොන්ති සංඛාරාති උච්චති. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ සංස්කාර ගැන දේශනා කරනකොට මේ පංච උපාදානස්කන්ධයේදී දේශනා කරනවා හරියට මේ සංස්කාරයන් බලනකොට එයා ඒ සංස්කාර පිළිබඳව එයා බලනවා තමන්ගේ රැස් කරගන්න චේතනාවමයි. දැන් සංස්කාර වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චේතනාව. ඒ චේතනාව කියනකොට චේතනාව තමයි කර්මය වෙන්නේ. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. එයා චේතනාවන් පහල කරගෙන තමයි මේ කර්මය රැස් කරගන්නේ. එයා සැප විඳින කර්ම රැස් කරගන්නවා. ඒ වගේම දුක් විඳින කර්ම රැස් කරගන්නවා. සැප දුක් උපේක්ෂා විඳීම ඇති කර්ම රැස් කරගන්නවා. බලන්න සැප විඳින්නේ මොන වගේ කර්ම රැස් කරගත්තමද? තමන්ගේ ජීවිතයේට පින් දහම් රැස් කරගත්තම ඒ පිනේ විපාකය හැටියට මොනවද යට ලැබෙන්නේ? සැප විපාක ලැබෙනවා නේද?
මනුස්ස ලෝකේ අපි යම් යම් සැපයන් විඳිනවා නේද? ඒ සැපයන් විඳින්නට මනුස්ස ලෝකෙට උපත ලබන්නට අපි පිනක් රැස් කළා. ඒ නිසා අපි ඒ සැපයන් විඳිනවා. ඒ වගේම එක එක්කිනාගේ පිනේ ස්වභාවය යනුව සැපයන් විඳිනවා. ඒ වගේම දුක් විඳිනවා. තමන් සිතින් කයින් වචනයෙන් කරගත්තු පාප කර්ම නිසා ඒ ලෝකවල උපත ලබලා දුක් විපාක විඳිනවා. ඒතර බලන්න තමන් විසින් රැස් කරගත්තු කර්මය තමන්ට බලපාන ආකාරය. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ සංස්කාර ගැන කියනකොට චේතනාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර ඔය චේතනාවක් පහළ කරලා යම් කර්මයක් සිද්ධ කරගත්තොත් ඒක කවදාවත් විපාක නොදී අවසන් වන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොහොමද? නාහම් භික්කවේ සංචේතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටි සංවිදිත්වා ව්‍යන්ති භාවං වදාමි. බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරන්නේ? යම් චේතනාවක් පහළ කරලා යම් කර්මයක් සිද්ධ කරගත්තොත් යම් කෙනෙක් ඒක මේ ජීවිතයේ ඵල දෙනවා. කොහොමද ඒක දෙන්නේ? තංචකෝ දිත්තේව ධම්මේ ඒ මේ ජීවිතයේදීම ඵල දෙනවා. එහෙම නැත්නම් උපපජ්ජේවා ඊළඟ ජීවිතයේදී ඵල දෙනවා. එහෙමත් නැත්නම් අපරිවා පරියායේ මේ ජීවිතයේ මේ සංසාර ගමනේ කොතැනකදී හෝ යම් කෙනෙක් ඒ චේතනාවක් පහළ කරලා යම් කර්මයක් සිද්ධ කරගත්තොත් ඒක විපාක දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට යම් කෙනෙක් පිනක් කරගත්තොත් චේතනාවක් පහළ කරලා හොඳට පිනක් කරගන්නවා. දැන් අපි අහලා තියෙනවනේ පින් කරගත්තු අය ගැන නේද? සමහර කෙනෙක් චෛත්‍ය වන්දනා කළා තමන්ගේ ජීවිතයට පින් රැස් කරගත්තා. නේද? බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පින් රැස් කරගත්තා. සමහර කෙනෙක් සංඝයා උදෙසා දන්පැන් පූජා කරලා පින් දහම් රැස් කරගත්තා. එතකොට ඒ අය සසරේ බොහෝ කාලයක් සැපය විඳිමින් නිවන සාක්ෂාත් කරගෙන අරහත්ත්වයට පත් වුණු උන්වහන්සේලා තමන්ගේ පෙර ජීවිතය විස්තර කරපු අවස්ථාවට දේශනා ඇසුරින් දැක ගන්න පුළුවන් නේද? තේර ගාථා, තේරී ගාථා මේවා තුලින් ඊටාම ලස්සනට තියෙනවා මේ පෙර ජීවිතවලදී තමන් චේතනා පහල කරලා රැස් කරගත්තු පින නිසා බොහෝ සැප විපාක ලබලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පැවිදි වෙලා අරහත්ත්වයට පත් වුණා. අරහත්ත්වයට පත් වෙන ඒ උත්තමයන් වහන්සේ පෙර ජීවිත සිහි කරීමේ නුවණ උපදවාගෙන ගත් උන්වහන්සේ පෙර ජීවිත දැකලා මේවා ලෝකෙට ඉදිරිපත් කළා. ඒකයි අපි ඒව තුලින් අපි දකින්නේ නේද? ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කර්මය කර්මඵල වේ. අපි කර්මඵල විශ්වාස කරන නිසා අපි මේවා අවබෝධයෙන්ම කරන්නට උත්සාහ කරනවා මේ පුණ්‍ය කර්ම. ඒ වගේම යම් කෙනෙක් සිත කය වචනය මෙහෙवला චේතනාවක් පහළ කරලා පාපී කර්මයක් සිද්ධ කරගත්තොත් ඒ පාපී කර්මයට අනුව එයාට දුක්ඛිත විපාක ලැබෙනවා. ඔන අතීතයේ හිටියා බුදුරන් වහන්සේ වැඩ කරන කාලේ එක්තරා භික්ෂුන් වහන්සේලා පිරිසක් නැවකින් තමයි එන්න තිබුණේ බුදුරන් වහන්සේ වන්දනා කරන්න. ඔබ සමහර මේ අහලත් ඇති මේ සිද්ධිය. ඒ බුදුරන් වහන්සේ වන්දනා කරන්න ඒ භික්ෂුන් වහන්සේලා එනකොට නැවකින් ආවේ භික්ෂුන් වහන්සේලා හදිසියෙම නැව නතර වුණා. මහා මුහුද මැද හදිසියෙම නැව නතර වුණා. නැව නතර වුණාට පස්සේ භික්ෂුන් වහන්සේලා ඉන්න ඒ නැව්පති තුමා කල්පනා කළා මොකද්ද මේකට හේතුව? හැම පැත්තම පරීක්ෂා කරලා බලුවා කිසිදු කාර්මික දෝෂයක් නැහැ. හිතා ගන්න බෑ කාටවත් මොකද්ද උනේ කියලා. ඒ අය තීරණය කරවා කවුරු හෝ පාපී කර්මයක් කරපු අකුසල කර්මයක් කරපු කෙනෙක් ඇති. අන්න එයාගේ පව විපාක දෙන්න තමයි මේ යන්නේ කියලා. එක්තරා ක්‍රමයකින් කවුද කියලා තෝරගත්තා. මොනවා හරි ක්‍රමයකින් ඒ කට්ටිය කවුද මේ පාපී කෙනා කියලා එක්කෝ තුන්ඩු දැමීමක් හෝ යම් කිසි ක්‍රමයකින් හොයලා බලනකොට ඒ නැවී ප්‍රධාන නැවියාගේ බිරිඳම තමයි අහුවුනේ ඒකට. තරුණ වයසේ අභිරූපී බිරිඳම තමයි අහුවුනේ. තුන් වතාවක්ම බලනකොට තුන් වතාවෙම තේරුනේ මේ කෙනා. තීරණය කළා එයා මුහුදට අතහැරලා නැව පිටත් වෙන්න. ඉතින් ඒ නිසා නැවේ ප්‍රධානියා වුණාට මෙයාට බහුතරය දෙනාගේ යහපත වෙනුවෙන් අර්ධය සිද්ධ කරන්න සිද්ධ වුණා. අර බිරිඳව බර ගලක් ගෙලේ බැඳලා මූදට අතහැරියා.
බිරිඳ මරණයටපත් වුණා. හැබැයි ඒ මොහොතේම නැව ක්‍රියාත්මක වෙලා සුපුරුදු පරිදි ගමන් කළා. මේ සිද්ධිය දැකපු භික්ෂුන් වහන්සේලා හරි සංවේගයටපත් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් මේ සිද්ධිය විස්තර කළා. ස්වාමීන් භාගතුන් වහන්සේ අපි අතරමඟදී මෙවැනි සිද්ධියක් වුණා නේද කියලා බුදුරජාණන් වහන්සේට විස්තර කරා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ න පබ්බතං විවරං පවිස්ස. යම් කෙනෙක් අහසේ හෝ එහෙම නැත්නම් මහ මුහුද මැද හෝ එහෙමත් නැත්නම් පර්වත විවරයක් මැද සැඟවි හිටියත් න විජ්ජාසෝ ජගදිප්පදීසෝ. ඒ වගේම යත්තට්ඨිතෝ මුච්චේය පාප කම්මා. තමන් විසින් රැස් කරගත්තු යම් පාප කර්මයක් තියෙනවා නම් ඒ පව් කළ තැනත්තාට ඒ කොහේවත් සැඟවෙන්න බෑ. අහසේ හෝ එහෙම නැත්නම් මහා මුහුදේ එහෙම නැත්නම් පර්වත විවරයක් සිදුදුරු කරගෙන හිටියත් සැඟවෙලා හිටියත් තමන් විසින් රැස් කරගත්තු පාප කර්මය එයාට පළ දෙනවා. මෙහෙම විස්තර කර බුදුරජාණන් වහන්සේ අතීත කතාව විස්තර කරා. දැන් බලන්න මේ වගේ සිද්ධි කොච්චරනම් ජීවිතවල සිද්ධ වෙලා ඇද්ද? මේ බිරිඳගේ අතීත ජීවිතයේ පෙර බොහෝ කාලයකට පෙර ඉන්දියාවෙම දඹදිවම හිටිය කාන්තාවක් මේ කාන්තාවගේ නිවසේ එක් බලු පැටියෙක් ඇති කරා. මේ කාන්තාව තමගේ ස්වාමියාට කුඹුරට කෑම අරන් යනවා. හැමදාම මේ බල්ලා පිටුපස්සෙන් එනවා මේ කාන්තාව. කොහේ ගියත් මේ කාන්තාවට හරි ආදරේ මේ බලු පැටියා නිතරම පිටුපස්සෙන් එනවා. එතකොට ගේ ගමේ ඉන්න ළමයි විහිළු කරන්න ගත්තා. එහෙනම් මෙයා මස් වැද්දියක්ද කොහෙද? මස් වැද්දියක් නේද මෙයා? ඒ නිසා අපිටත් මස් ටිකක් දෙන්න බල්ලෙක් පිටුපස්සෙන් ඉන්නේ මස් වැද්දන්ගෙන් කියලා තමයි ඒ ගමේ මිනිස්සු කියන්නේ. ඒ මස් වැද්දත් නිතරම ඒ බල්ලෝ පිටුපස්සෙන් ඉන්නේ එක්ක දඩයම් කරන්නේ එහෙම නැත්නම් ඒ ඉතිරි වෙන මස් අනුභව කරන්නේ. එතකොට මේ කාන්තාව මේ කාරණ නිසා විහිළු කරනකොට හරි ලැජ්ජාවටපත් වුණා. සිතක් හට බලු පැටියා කෙරෙහි ද්වේෂ සිතක් හටගත්තා. මට තියෙන මෙහෙමත් කරදරයක් නේ. මට පාඩුවේ යන්න විදිහක් නැහැ මේ බල්ලා කොච්චර එළුවත් පිටුපස්සෙම එනවා. එහෙම ඉන්නවනේ අදටත් ওই තිරිසන් සත්තු කොච්චර එළුවත් එනවා පිටුපස්සෙන්. හරි කරදර කරනවා වගේ හිතෙනවා. නමුත් අපි දන්නේ නැහැ අතීත ජීවිතවල ස්වභාවය. මේ කාන්තාව මේ පෙර ජීවිතයක ස්වාමියා වෙලා හිටිය කෙනෙක් තමයි මේ බලු කුක්කා වෙලා ඉපදිලා තියෙන්නේ. මේ බලු කුක්කා නිරන්තරයෙන් එන නිසා බලු පැටියා නිරන්තරයෙන් පිටුපස්සෙන් එන නිසා මේ කරදරේ නිදහස් වෙන්න ඕන කියලා දවසක් කුඹුරට කෑම අරගෙන යනකොට ස්වාමියාට එන අතර ලොකු වතුර වලක් තිබුණා. මේ වතුර වලට මේ බලු දැක්කපු ගමන් Taman ළඟ ලණුවකුත් තිබුණා. අර කාන්තාව කතා කරා හරි ආදරෙන් කතා කරා අර බලු පැටියට. බලු පැටියා හරි සතුටින් ආවා. කවදාකවත් ආදරෙන් කතා කරන්නේ නැති ස්වාමි දිනේ අද නම් කතා කළා. සතුටින් ළඟට ආවට පස්සේ බෙල්ලේ බරක් බැඳලා අර වතුර වලට අතහැරියා. බලන්න කරගත්තු පාප කර්මය. එයා හිතුවා එතනින් හරි දැන් මගේ බලු කරදරෙන් මම නිදහස් වුණා කියලා හිතුවා. නමුත් එයා නිදහස් වුණේ නෑ ඒ කරදරෙන්. එයා තමන්ගේ ජීවිතේට නිරේගාමී අකුසලයක් රැස් කරගත්තා. බලන්න මේ ජීවිතේ යාට ඒ මරණින් මත් එයා නිරේ උපත ලැබුවා. බොහෝ දුක් විපාක ඇති නිරේ අවුරුදු දහස් ගණන් පැහිලා දුක් විඳලා මනුස්ස ජීවිත ලැබපු සෑම ජීවිතයකදීම දියේ ගිලිලා මරණයටපත් වුණා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා දැක්කේ 100 වෙනි වතාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මනුස්ස ජීවිතයක් ලැබපු කෙනා 100 වතාවක්ම අර විදිහටම දියේ ගිලිලා මරණයටපත් වුණා. දැන් බලන්න එයා ඒ මොකක් නිසාද ඒ අකුසලයේ කරගත්තේ? කනින් අහපු ශබ්දයක් නේද? ඇසින් දැකපු රූපයක් නිසා නේද ඒ සිතේ අවිද්‍යාවෙන් බැඳුනේ. ද්වේෂය හටගත්තේ, පටිඝය හටගත්තේ මොකක් නිසාද? ඇසින් දැකපු රූපය, කනින් අහපු ශබ්දය නිසා නේද? අන්න බලන්න යා ඒ තුලින් යා රැස් කරගත්තා. පාප කර්ම, චේතනා පහල කරලා කර්මය සිද්ධ කරගත්තා.
බොහෝ කාලයක් දුක පිණිස පවතින කර්ම රැස් කරගෙන දුක් විඳිනවා. ඒක බලන්න පින්වත්නි අපි අපගේ ජීවිතවල සසරේ මොනතරම් මෙවැනි දේවල් අප තුළ සිද්ධ වෙන්නේ නැද්ද? හැබැයි අපිත් තවදුරටත් එවැනි දේවල් කර කර හිටියොත් මේ සසර ගමනේ කෙලවරක් දකින්න පුළුවන් වෙයිද අපිට? කෙලවරක් දකින්න වෙන්නේ නැහැ. ඒ නිසා නිරන්තරයෙන්ම පුණ්‍ය ධර්මයන් රැස් කර ගන්නට ඕනේ. පාප කර්මයන්ගෙන් බැහැරවන්නට ඕනේ. අන්න ඒකයි බුදුන් වහන්සේ දේශනා කළේ ඔය විදිහේ ස්වභාවයෙන් මේ චේතනා පහළ කිරීමෙන් කර්ම රැස් වෙන ආකාරය. භවයේ කොතනකදී හෝ දුක් විපාක ලබා දෙනවා ඒ කර්මයන්. නරක කර්මයන් නිසා. පාපී කර්මයන් භවයේ කොතනදී හෝ විපාක ලබා දෙනවා. ඊළඟ ජීවිතේ පමණක් නෙවෙයි. ඒ වගේම විඥානය ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විජානාති තිකෝ භික්ඛවේ තස්මා විඥානාති උච්චති. බුදුරජාණන් වහන්සේ විඥානය කියලා හඳුන්වන්නේ කොහොමද? මේ විඥානය නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්. විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් විඥානය කියලා කියනවා. නාම රූප ප්‍රත්‍යයෙන්. ඒතර රූපය ආහාර හේතුවෙන් ආහාර නිසා මේ රූපය හට ගන්නවා. ආහාර සමුදය රූප සමුදය ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. දුර රූපය හටගන්නේ ආහාර නිසා. ආහාර නිරුද්ධ වීමෙන් තමයි මේ රූපය නිරුද්ධ වන්නේ. එතකොට මේ අපි මේ පවතින මේ කය පවත්වා ගන්න අපට ආහාර අවශ්‍ය වෙනෝනේ. ආහාර නැත්නම් මොකද වෙන්නේ මේ ශරීරේ? ඔව්. සිඳී බිඳී යනවා. මරණයටපත් වෙනවා. එවනම් මේ දෙවියන් අතර ඉන්න උපන් දෙවිවරුන්ටත් ආහාර තියෙනවානේ. ඒ අය අපි මේ කන්න ආහාරද ගන්නෙ නෑ. ඊට වඩා සියුම් ආහාර ගන්නවා. ඒක දිව්‍ය ලෝකයේ ගියත් ඒ අයටත් ආහාර හේතුවෙන් තමයි ඒ රූපය පවත්වන්නේ. බ්‍රහ්ම ලෝකයේ ගියත් ආහාර තියෙනවා. ඒ වගේම പ്രേත ලෝකයේ പ്രേතයින්ටත් ආහාර නිසයි ඒ කය පවත්වාගෙන යන්නේ, රූපය පවත්වාගෙන යන්නේ. ඒ වගේම නිරේ ඉන්න නිරිසතුන් බලන්න. ඒ නිරිසතුන්ට පවා ආහාර අවශ්‍යයි. තිරිසන් සතුන්ට ආහාර අවශ්‍යයි. ඉතින් මේ ආහාර නිසයි මේ රූපය හටගන්නේ. ආහාර හේතු කරගෙන රූපය හටගන්නවා. ආහාර නිරුද්ධ කිරීමෙන් රූපය නිරුද්ධ කරනවා. කොහොමද රූපය නිරුද්ධ කරන්නේ? අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති හිදං. ඒ රූපය නිරුද්ධ කිරීමේ වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන කෙනා, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන් කෙනා ඒ රූපය නිරුද්ධ කිරීමේ වැඩපිළිවෙලට ප්‍රවිෂ්ඨ වුණා වෙනවා. ඒ කියන්නේ රූපය නිරුද්ධ කරන්නට වැඩපිළිවෙලේ හික්මෙනවා කියන අර්ථය. ඒතර යම් කෙනෙක් බුදුන් වහන්සේ දේශනා කළ පින්වත් මහණෙනි, යම් දවසක ඒවං රූපං අභිඤ්ඤාය ඒවං රූප සමුදයං අභිඤ්ඤාය බුදුන් වහන්සේ දේශනා කරනවා, උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මිසක් මේ රූපය, ඒ කියන්නේ උන්වහන්සේ ඒ රූපය අවබෝධ කරලා මිසක්, රූපය හට ගැනීම අවබෝධ කරලා මිසක්, රූපය නිරුද්ධ කිරීම අවබෝධ කරලා, ඒ වගේම රූපය නිරුද්ධ කරන මාර්ගය අවබෝධ කරලාම තමයි මේ ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත, දෙවියන් බමුණු සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත මේ ලෝකයේ තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා උන්වහන්සේ ප්‍රතිඥා දුන්නේ නැහැ කියනවා. ඒ කාරණා අවබෝධ නොකොට ඒ රූපය හට ගැනීම, ඒ වගේම රූපය නිරුද්ධ වීම, නිරුද්ධ කිරීමේ මාර්ගය කියන මේ අවබෝධයම කරලම තමයි උන්වහන්සේ මේ ලෝකේ තමන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥා දුන්නේ කියලා කියනවා. ඒ වගේම වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයම අවබෝධ කරගෙන, ඒ පංච උපාදානස්කන්ධය හට ගැනීම අවබෝධ කරගෙන, පංච උපාදානස්කන්ධයේ නිරුද්ධ වීම අවබෝධ කරගෙන, ඒ වගේම පංච උපාදානස්කන්ධයේ නිරුද්ධ වීමේ මාර්ගය අවබෝධ කරගෙනම ඒ සාක්ෂාත් කරලම තමයි උන්වහන්සේ තමන් වහන්සේ විසින් එදා ඒ බෝධිමන් මූලයේදී ඒ
චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ ලෙස අවබෝධ කරගෙනමයි ලෝකයට ප්‍රතිඥා දුන්නේ සම්මා සම්බුද්ධයි කියලා. එතකොට යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා පින්වත් මහණෙනි ශ්‍රමණවරුන් වේවා බ්‍රාහ්මණවරුන් වේවා යම් කෙනෙක් ඔය ආකාරයේ රූපය අවබෝධ කරගෙන ඒ වගේම ඔය ආකාරයට රූපයේ හට ගැනීම අවබෝධ කරගෙන ඒ වගේම රූපේ නිරුද්ධ වීම අවබෝධ කරගෙන නිරුද්ධ වීමේ ප්‍රතිපදාව අවබෝධ කරගෙන එතකොට ඒ පිළිබඳව අවබෝධයෙන්ම කලකිරීලා දැන් රූපේ අවබෝධ කරගත්ත කියන්නේ මොකද්ද? ඒ කෙරෙහි අවබෝධයෙන් කලකිරීම ඇති වෙනවා. මේක බැඳී යා යුතු නෑ. මේක මගේ ආත්මය කියලා වශයෙන් සිහි කරන්න හොඳ නෑ කියලා අවබෝධයෙන්ම දැනගත්තම කලකිරීම ඇති කරගෙන. ඒ වගේම ඒ කෙරෙහි ඇති ඇල්ම මොකද වෙන්නේ? දුරු වෙනවා. ඒතර ඒ ඇල්ම දුරු කරලා තණ්හාව නිරුද්ධ කරලා ඒ වගේම බැඳීමේ ස්වභාවයෙන් නිදහස් වෙලා යම් කෙනෙක් ඔය විදිහට ඉන්න කෙනාට කියන මොකද්ද? සෝවිමුත්ත කියලා. එයා ඒ කියන්නේ මනාවකට මිදුණු කෙනා. මනාවකට නිදහස් වෙන කෙනා. මනාවකට විමුක්තිය ලබන කෙනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්න එතකොට තමයි උන්වහන්සේට තමයි කියන්නේ මොකද්ද කවුද කියලාද? ශීනාශ්‍රව කියන්නේ. ආශ්‍රවයන් ඡය කරපු කෙනා. ආශ්‍රවයන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරපු කෙනා. ඒ කවුද? ඒ රහතන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. චෛනේ භික්කවේ වේදනා කායා මේ වේදනාවත් හය ආකාරයි. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ඝාන සම්පස්සජා වේදනා. ඒ වගේම જીවහා සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. ඇහත් රූපයක් නිසා චක්කු විඥානය හට ගන්නවා. එතකොට ඒ වේදනාව ඇසේ හට ගන්නවා වේදනාව, කනේ හට ගන්නවා විඳීම නේද? ඇසේ විඳීම හට ගන්නවා කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ කියන මේ ආයතන හය ඔස්සේ හට ගන්නවා. ඒ වගේම තමයි ඒ කෙරෙහි සත්වයා තණ්හාවෙන් බැඳෙන නිසා මමයේ මාගේ මගේ ආත්මය කියලා බැඳෙන නිසා උපාදාන වශයෙන් තියෙන නිසා එයා භව ගමන කියදෙනවා. යම් කෙනෙක් මේ කෙරෙහි තියෙන තණ්හාව නිරුද්ධ කළා නම් තණ්හාව අයින් කරා නම් ඒකට කියනවා බුදුරණන් වහන්සේ සිබ්බණී කියලා. භවයෙන් භවයට සත්වයා ගෙනියන ඒ තණ්හාව තමයි නිරුද්ධ කරන්න ඕනේ. ඒක හරියට රෙදි කෑලි දෙකක් එකට මූට්ටු කරලා යවන නූල වගේ. ඒ නූලට තමයි සිබ්බණී කියන්නේ. තණ්හාවට කියන නමක්. තණ්හාව නිරුද්ධ කරාගෙන පස්සේ තණ්හාව නිරුද්ධ වුණාගෙන් පස්සේ මේ ලෝක සත්වයා ඒ කෙරෙහි තියෙන බැඳීම නිරුද්ධ කරනවා. එතකොට ඒ බැඳීම නිරුද්ධ කරන්න මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන බැඳීම නිරුද්ධ කරන්නට කරන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට සම්මා දිට්ඨිය කියනකොට චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ ඥානෙ තමයි සම්මා දිට්ඨිය වෙන්නේ. මෙයයි දුක නිරුද්ධ දුකේ හට ගැනීම, මෙයයි දුක නිරුද්ධ වීම, මෙයයි දුක නිරුද්ධ වීමේ මාර්ගය කියලා යම් කෙනෙක් අවබෝධ කරා නම් අන්න සම්මා දිට්ඨියට පැමිණෙනවා. ඊට සම්මා සංකල්පය වෙන්නේ මොකද්ද? අපේ තුල ඇති වෙන නෙක්ඛම්ම සංකල්පය, කාමයන් කෙරෙහි වෙන්වුණු ස්වභාවයේ සංකල්පන ඇති වෙනවා නම් අව්‍යාපාද සංකල්පය, අන්න ඒක කෙරෙහි අපිට ඇති වෙන තරහ, තමා කෙරෙහි ඇති වෙන තරහ ඒ සිතුවිලියෙන් බැහැර වෙනවා නම්, ඒ වගේම අවිහිංසා සංකල්පය මේවා තුල ඇති වෙනවා නම් යා සම්මා සංකල්පය තුලයි. ඒ වගේම තමයි සම්මා වාචා. එයා බොරු කියන්නේ නැතුව, බොරු කීමෙන් වැළකීලා, කේලම් කීමෙන් වැළකීලා, පරුස වචනෙන් වැළකීලා, ඒ වගේම හිස් වචනෙන් වැළකීලා ජීවිතය ගත කරනවා නම් එයා සම්මා වාචා පුරුදු කරගන්න කෙනෙක් වෙනවා. ඒ වගේම තමයි එයා ඔය විදිහට පුරුදු කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන කෙනා ඒ ස්පර්ශයේ හේතුවෙන් ඇතිවන සංඥාව නිරුද්ධ කරනවා, ස්පර්ශයේ හේතුවෙන් ඇතිවන වේදනාව නිරුද්ධ කරනවා, ස්පර්ශයේ හේතුවෙන් ඇතිවෙන සංස්කාර නිරුද්ධ කරනවා. ඒ වගේම නාම රූප හේතුවෙන්, නාම රූප ප්‍රත්‍යයෙන් ඇතිවෙන විඥානය නිරුද්ධ කරන්නට
මේ කෙනාට හැකිවන්නේ මොකක් අනුගමනය කිරීමෙන්ද? ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන්ම පමණයි. එතකොට යම් කෙනෙක් මේ ලෝකේ සසර ගමනින් සදහාටම නිදහස් වුණා නම් සැබෑ ලෙසම විමුක්තියක් ලැබුවා නම් ඒ විමුක්තිය ලැබලා තියෙන්නේ කොහොම කෙනාද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරපු කෙනා. යම් කෙනෙක් ලෝකේ පහළ වෙච්ච තමන් ශාස්ත්‍රවරු වශයෙන් ඉදිරිපත් වෙන අය ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා නැත්නම් සප්ත බොජ්ජංග ධර්මයන් දියුණු කරලා නැත්නම් සතර සතිපට්ඨානය දියුණු කරලා නැත්නම් සප්ත බොජ්ජංග ධර්මයන් දියුණු කරලා නැත්නම් ඒ අය සැබෑ ලෙසම විමුක්තිය ලැබු පිරිසක්ද? සැබෑ ලෙසම විමුක්තිය ලැබු පිරිසක් නෙමෙයි. එහෙනම් ඒ සැබෑම විමුක්තිය ලබන්නට තියෙන මාර්ගය තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්මයි ලෝකයට දේශනා කළේ. ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ විමුක්ති මාර්ගය තමයි ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කිරීමෙන් සතර සතිපට්ඨාන දියුණු කිරීමෙන් ඒ වගේම බොජ්ජංග ධර්මයන් දියුණු කිරීමෙන් ලබන විමුක්තිය ඒ වගේම විමුක්ති ඥාන දර්ශනය. ඉතින් මේ ලෝකේ යම් කෙනෙක් මනාකොට විමුක්තියක් ලැබුවා නම් මනාකොට ලෝකයේ නිදහස් වුණා නම් දුක කෙලවර කළා නම් ඒ කෙලවර කරලා තියෙන්නේ කොහොම කෙනාද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරපු කෙනාමයි. වෙන කෙනෙක් ලෝකේ එහෙම සසර දුකින් නිදහස් වුණා කියලා කියන්නේ බෑ. වෙන ක්‍රමයක් නැහැ. ඒකයි බුදුරන් වහන්සේ දේශනා කළේ ඒ කායනෝ භික්කවේ ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ. ඒකම මාර්ගය තමයි මේ කියලා බුදුරන් වහන්සේ දේශනා කළා මහා සතිපට්ඨාන සූත්‍රය. එතකොට ඔය ආකාරයට මේ සසර දුක කෙලවර කරන මාර්ගය අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ලෝකයට හෙළිදරව් කළා. බුදුරන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ශ්‍රමණවරු වේවා බ්‍රාහ්මණවරුන් වේවා යම් කෙනෙක් ඔය ආකාරයට විඥානය අවබෝධ කරනවා නම් එතකොට රූපේ වේදනාව සංඥා සංඛාර විඥාන කියන ඔය උපාදානස්කන්ධ පහම අවබෝධ කරගන්නවා විඥානය අවබෝධ කරනවා. ඔය ආකාරයට විඥානීය හට ගැනීම අවබෝධ කරගෙන ඔය ආකාරයට ඔය පංච උපාදානස්කන්ධයේ නිරුද්ධ වීම අවබෝධ කරන ඔය ආකාරයට පංච උපාදානස්කන්ධයේ නිරුද්ධ වීමේ ප්‍රතිපදාව අවබෝධ කරගෙන ඒ වගේම අවබෝධයෙන්ම කලකිරිලා ඇල්ම දුරු කරලා තණ්හාව නිරුද්ධ කරලා කිසිවකට නොබැඳී නිදහස් වුණා නම් අන්න ඒ උත්තමයන්ට තමයි කියන්නේ සුවිමුත්ත කියලා. සුවිමුත්ත කියන්නේ කාටද? මනාකොට නිදහස් වුණු කෙනාට. යම් කෙනෙක් මනාකොට නිදහස් වුණොත් අන්න ඒ අය තමයි මේ ධර්ම විනය තුල පරිපූර්ණ වෙන්නේ. යම් කෙනෙක් පරිපූර්ණ වුණොත් අන්න ඒ ශීනාශ්‍රයන් හට ආය සසර ගමනේ පැනවීමක් නැහැ. ඒ නිසා පින්වත්නි අපටත් මේ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සසර ගමන නවතන වැඩපිළිවෙල දේශනා කළා. ඒ දේශනාවන් අධ්‍යයනය කිරීමෙන් ඒ දේශනාවන් පුරුදු කිරීමෙන් ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කිරීමෙන් සතර සතිපට්ඨානෙ දියුණු කිරීමෙන් සප්ත බොජ්ජංග ධර්මයන් දියුණු කිරීමෙන් අපටත් වහවහ සසර දුකින් අත මිදීමේ වාසනාව උදා වේවා. අද දවසේ අකාලික මුනිදහම් සඳහා දායකත්වයේ දරන්නේ මහනුවර පල්ලේ තලවින්න අංක 22 පදිංචි නිමල් පෙරේරා සහ චන්ද්‍රා පෙරේරා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඒ වගේම ඒ ඥාතීන් සහභාගී වූ මේ සියලු දෙනා විසින් ඒ වගේම මේ ධර්ම දානය මේ වශයෙන් මේ ලෝකේ දානයන් අතර උතුම්ම දානය ඔබ ධර්ම දානය සඳහායි කැප වුණේ. ධර්ම දානය දීම පිණිසයි ඔබ කැප වුණේ. ලැබූ මහත් වූ ආනිසංස මහත් වූ ඵල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වුණා. ජූලි මාස 9 වෙනි දින උපන් දිනයේ සවරන උදාර මුණසිංහ බෑණනුවන්ට සහ එම පවුලේ සියලු දෙනාට සෙත් පැතීම ආරමුණු කරගෙන ඒ වගේම ජූලි 20 ඒ වගේම 4 වෙනි ජූලි 20 වෙනි දිනට 4 වෙනි උපන් දිනයේ සමරන තිනුවර සිහස් මුණුබුරා ඇතුළු එම පවුලේ සියලු දෙනාට සෙත් පැතීම කියන ආරමුණ ඒ වගේම මේ මාසේ 24 වෙනි දිනට උපන් දිනයේ සමරන චන්ද්‍රා පෙරේරා මෞතුමියට සෙත් ප්‍රාර්ථනා කිරීම ඒ වගේම
ඒ පින්වත් නිමල් පෙරේරා ඒ වගේම චන්ද්‍රා පෙරේරා යන අයගේ දෙපාර්ශ්වයේ පරලෝ සපත් දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සහභාගී වූ සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම ඒ වගේම එයාගේ පරලෝ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ඒ වගේම දැනට රෝගාතුරව සිටින SW රත්නායක මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම ආරමුණු ඇතිවයි මේ ආකාරයට මේ පිරිස මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. ඉතින් මේ රැස් කර සියලු පුණ්‍ය ධර්මයන් අපි පළමුවටම සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින්වත් සක්දෙවිඳුන් ඇතුළු සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්තා. සියලු දෙවියෝ සැපෙන් සැපයටපත් වෙත්තා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පින් හේතු උපකාර වේවා කියලා සාදු කියන්න. ඒ වගේම පින්වත් නිමල් පෙරේරා සහ චන්ද්‍රා පෙරේරා යන අයගේ ඒ දෙපාර්ශ්වයේ මිය පරලෝකීය දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. ඒ සියලු දෙනාගේ පරලෝක ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා සසර දුකින් අත මිදෙත්වා. ඒ වගේම ජූලි මාස 9 වෙනි දින උපන්දිනයේ සමරන උදාර මොනසිංහ බෑණනුවන්ට සහ ඒ වගේම ඒ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම ජූලි මාස 20 දින 4 වෙනි උපන්දිනයේ සමරන ඒ පින්වත් තිනුවර සිහස් මුණුබුරාට ඒ පවුලේ හැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම මේ මාස 24 වෙනි දින උපන්දිනයේ සමරන චන්ද්‍රා පෙරේරා මව්තුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ හැම දිනාටම ඒ වගේම මේ සහභාගී වූ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. චිරජීවනයේ සැලසේවා. උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින් හේතු වේවා. ඒ වගේම දැනට රෝගීව සිටින SW රත්නායක මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. මේ පින් අනුමෝදන් වීමෙන් ඒ පින්වත් SW රත්නායක මහත්මයා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. වහවහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට මේ පින් ඒ සියලු දෙනාටම හේතුපකාර වේවා කියලා සාදු කියනවා. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සුපින්නතුනි, ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙනෙන අකාලික මුනිදාම් ධර්මදේශනාමේ වැඩසටහනේදී පින්වත් ස්වාමින් වහන්සේ අපට ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්ම කාරණා පිළිබඳ මනා විග්‍රහයක් ලබා දුන්නා. ඔබ හෝරාවකට ආසන්න කාලයක් ඒ ධර්මයේ උතුම් කොට ශ්‍රවණය කරන්නට ඇති. බොහෝ කාරණා ඔබේ ජීවිතයට ඇතුළත් කරගන්නටත් ඇති. අපිට අනුකම්පාවෙන් මේ උතුම් ධර්ම කාරණා අපිට පින්වා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා කරමු. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියලා අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට සුවසේ ධර්ම අවබෝධය ලබන්නට අද දවසේදී අකාලික මුනිදාම් ධර්මදේශනාමේ වැඩසටහනට දායකත්වයේ දැක්වූ මේ පිරිසටත් අප පුණ්‍ය අනුමෝදනා කරනවා. දැන් පින්වත් ස්වාමීන් වහන්සේට පරිස්කාරයන් පූජා කරමු. බුද්ධාය නමෝ 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 බුද්ධාය. ඒත් සමගින්ම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙන අකාලික මුනිදාම් ධර්මදේශනාමේ වැඩසටහන අප මෙතකින් නිමවටපත් කරනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි.
නමෝ බුද්ධාය.